ඔබ සම්බන්ධ වන්නේ ජාතික රූපවාහිනී විශේෂ ප්‍රවෘත්ති විකාශය සමග මේ දිනවල රට තුළ පවතින COVID-19 ව්‍යාප්තිය හමුවේ සංචාරන සීමා ක්‍රියාත්මක කොට ඇති ඉදිරි දින කිහිපය සඳහා ඉදිරි කාල සීමාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධව ගනු ලැබූ විශේෂ තීන්දුව කිහිපයක් දැනුම් දීම සඳහා වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙනවා. අප සූදානම් මේ පිළිබඳ සජීවී තොරතුරු ඔබට සමීප කරන්නට. උදේ 4ට සංචලන සීමාවන් හෙට උදේ 4 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. සමහරව හිතාගෙන ඉඳලා හෙට දවසේ සම්පූර්ණයෙන්ම රට විවෘත වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හෙට දවසේ සංචලන සීමාවල් පවත්වමින් Tamanට අවශ්‍ය කරන භාණ්ඩ, ගෙදරට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පමණයි හෙට දවසේ රට විවෘත වෙනවා කියලා කියන්නේ. සංචලන සීමාවල් තියාගෙන තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ඔසුහල් ටික සහ ගෙදරට අවශ්‍ය කරන මේ භාණ්ඩ ගන්න පුළුවන් කඩ සහ ඒ අවශ්‍ය කරන තැන් විතරයි යුක්ත වෙන්නේ. ඒ වගේම ගෙදරකින් එක්කෙනාට එන්න පුළුවන් මේ භාණ්ඩ ගන්න. කිසිම වාහනයක් හෙට දවසේ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. වාහනෙන් ගිහලා භාණ්ඩ ගන්න ඒ ක්‍රමය මෙයා කරන්නේ. එහෙම වුණොත් මේ වාහන අරගෙන නගර වලට ඇවිල්ලා අනවශ්‍ය ප්‍රශ්නයක් නැවත වාරයක් එනවා. ඒ නිසා ඔබගෙන් අපි ඉල්ලන්නේ ගමේ තියෙන කඩේ ගමේ තියෙන ප්‍රදේශයේ ඒ පොඩි නගරවලින් Tamanට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යන්න පමණක් කියන එක තමයි විශේෂම රජයක් ඇතුළත ඉල්ලන්නේ. ඊළඟට අපේ හෙට රාත්‍රී 11 දක්වා ක්‍රියාත්මක කරලා ඊට පස්සේ නැවත වාරයක් අපි වාහන 26 27 28 29 30 දක්වා. ඒතකොට 31 වෙනිදා ආපහු නැවත වාරයක් උදේ 4ට විවෘත කරනවා. හැබැයි ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න පමණයි 31 වෙනිදා විවෘත කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් උගාක් හිතාගෙන ඉන්නවා හෙට දවසේ මේ මුළු රටේම ඕන දෙයක් කරන්න පුළුවන් විදියට විවෘත කරනවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඊළඟට නැවත වාරයක් පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා සංචලන සීමාවල් පනවනවා. නැවත වාරයක් හතරවෙනිදා උදේ 4ට විවෘත වෙනවා. රාත්‍රී 11ට ආපහු වහනවා. එදාටත් ඉඩ දෙන්නේ Tamanට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පමණයි එදා දවසේ ක්‍රියාත්මක. එදාටත් වාහන දාන්න දෙන්නේ නැහැ. තමන්ගේ ග්‍රාමීය, තමන්ගේ ප්‍රදේශයේ, තමන්ගේ උපනගරයේ, තමන්ගේ නගරයේ භාණ්ඩ ගන්න පුළුවන්. මේ එතනින් එහා රට මේ මුළු රටම විවෘත වෙන්නේ නැහැ. ඊළඟට ආපහු නැවත වාරයක් 5 වෙනිදා 6 වෙනිදා ආපහු වහනවා. ආපහු විවෘත කරන්නේ ජූනි මාසයේ 7 වෙනි සඳුදා උදේ 4ට. ඒ නිසා අපි මතක් කරනවා විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න වැඩපිළිවෙලදී හෙට දවසේ විතරක් නෙමෙයි අපි මතක් කරනවා අනිත් දවස්වල අපේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් ක්‍රමය ජංගම සේවා හරහා අපි අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා කියන එක මතක් කරන්න කැමතියි. ගොවි ජනතාවට කියනවා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබ ගොවි ජනතාව ඔබ නිෂ්පාදනය කෙරුවොත් විතරයි මේ රටේ ජනතාවට කන්න හම්බෙන්නේ. ඒ නිසා ඔබගේ නිෂ්පාදන කටයුතු නතර කරන්න කිසිසේත්ම රටේ කිසිත් තීන්දුවක් කරන්නේ නැහැ. ඔබගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න. ඔබ නිෂ්පාදනය කෙරුවේ නැත්නම් මේ රටේ මිනිස්සුන්ට බඩගින්න ඉන්න වෙන්නේ. ඒ නිසා ගොවි ජනතාවට අපි කියනවා ඔබගේ නිෂ්පාදන විකුණ ගන්න ඒ ජංගම රටහා ඔබට අවස්ථාව ලැබෙනවා. ඒකට පොලිසියට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් හරහා ඔබට අවශ්‍ය කරන බලපත්‍රය ලබාගෙන ඒ ජංගම සේවාව කරන්න පුළුවන්. ඒ වගේම ජංගම සේවාවල නිරත වෙච්ච අය පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී ඒ ජංගම සේවාවල නිරත වෙච්ච අයට අපි ආරාධනය කරනවා. පුළුවන් තරම් ඔබගේ ඒ ක්‍රියාත්මක ජංගම සේවාව ක්‍රියාත්මක කරන්න කියලා. ඔබ කරන්නේ මහා ලොකු විශාල සේවාවක් මේ රටේ ජනතාවට. විශේෂයෙන්ම කොවිඩ් පැතිරෙන එක නතර කරන්න ඔබ ලබා දෙන ලොකුම හයිය තමයි ඔබගේ ජංගම සේවා නැවත වාරයක් ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි දන්නවා ජනතාව මේ පහුගිය දවස් 3ට 4ට ඇති වෙන්න භාණ්ඩ ගත්ත අපි දැක්කා. ඒවල වෙලා තියෙන ව්‍යාපාර කටයුතු දිහා බලපුවම අපි ඒ ගත්තේ දැකපු ඒ අධ්‍යයන වලින් අපිට දැනලා තියෙනවා ජනතාව ඇති වෙන්න භාණ්ඩ අරන් තියෙනවා. හැබැයි දැන් මේ ඉදිරියේදී අපි දකිනවා හෙට දවසෙත් මේ සීමාවල් පනවගෙන යන නිසා අපි විශ්වාස කරනවා ඔබගේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියලා අපි දකින්නේ ජංගම රට රියදුරාගේ නැත්නම් ඒ ව්‍යාපාරයේදීලා ඉන්න අයට ත්‍රිවිලක වෙන්න පුළුවන්, බට්ට වාහන වෙන්න පුළුවන්, මෝටර් සයිකල් වෙන්න පුළුවන්, මාළු විකුණන්න යන පුෂ් බයිසිකල් යන
පුද්ගලයා වෙන්න පුළුවන්. ඔබ කරන්නේ මහා අති දැවැන්ත සේවාවක් මේ රටේ මිනිස්සු බඩගින්න තියාගන්න නැති වෙන්න ඔබට ඒක ක්‍රියාත්මක කරන්න කියලා රජයක් හැටියට අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම අපි මතක් කරන අපනයන වාහන අපනයන කරන කර්මාන්තවලට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් සෞඛ්‍ය උපදෙස් පරිදි ඒවට හානියක් නොවන පරිදි ඔබගේ වගකීමක් ඔබට සේවය කරන අය ආරක්ෂා කිරීම ඔවුන් අපි කියන රජයක් හැටියට ඔවුන්ට අපි අවස්ථාව දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම අපෙන් කටයුතු අඛණ්ඩව කරගෙන යන්න වරායෙන් ලබා දී යුතු උපරිම සේවාවන් වරාය හරහා අපි ලබා දෙනවා කියන එක මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මතක් කරනවා පෑලියගොඩ මාළු වෙළඳපොළ 26 27 28 මේක හැම අවුරුද්දේ වහන දෙයක් වෙසක් උත්සවයේ නිමිත්තෙන් දීවර ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා අපි දැනුවත් කෙරුවා කාන්තිනික ඇමතිතුමා 26 27 28 දවස්වල මේ පෑලියගොඩ ඒ ව්‍යාපාර කරන ස්ථානය වසන බව. ඒ නිසා අපි මතක් කරනවා ජනතාවට මේ හැම තීන්දුවක්ම ගන්නෙ ඔබ වෙන්නේ. ඔබ රකින්න තමයි අතිගරු ජනාධිපතිතුමා රජය සහ සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය මහා කැපකිරීමක් කරන්න මේ වෙලාවේ. ඔබගේ සහයෝගය අපිට අත්‍යවශ්‍යලා තියෙනවා. හෙට දවසේ අපි වාහන ගමන් කරන එකත් අතිගරු ජනාධිපතිතුමාට සාකච්ඡා කරලා ඒ තීන්දුව ගත්තේ වාහන වලදීම ගමන් කරලා ඉඩ දුන්නොත් හෙට දවසේ වාහන විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා නැවත වාරයක් අපි මේ වහපු එකෙන් මේ සංචාර සීමාව ගෙනපෙන් කිසිම කරක් වෙන්නේ නැහැ මේ රටට. ඒ නිසා තමයි මේ තීන්දුව ගන්න තියෙන්නේ. ඔබට අවශ්‍ය කරන බෙහෙත් එක ඔසුහල් දාලා ගන්න පුළුවන්. ඒක කවදාත් අපි වහන්න ඉඩ දෙන්නේ නැහැ ඉදිරියේදී. ඒ නිසා මම මතක් කරනවා ජනතාවට ඔබගේ උපරිම සහයෝගය. මේ තමන්ගේ ජීවිත පරදුවට තබලා මේ වැඩ කරන සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසිය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු නොයෙක් කණ්ඩායම් මහා දැවැන්ත සහයෝගයක් ලබා දෙනවා. ඔබගේ යුතුයකම තමයි උපරිම සෞඛ්‍ය උපදෙස් අනුව උපරිම ඔබගේ සහයෝගය ලබා දෙන රජයට කියලා අපි ඉල්ලීමක් කරනවා. රජයක් හැටියට අපි උපරිමයෙන්ම කැපෙලා තියෙනවා ඔබව බේර ගන්න. ඔබගේ ජන ජීවිත ආරක්ෂා කරලා දෙන්න. ජන ජීවිත ආරක්ෂා කරනවා වගේම ඔබ ගෙදර වෙලා ඉද්දි ඔබට අවශ්‍ය කරන ජීවත් වෙන්න අවශ්‍ය කරන කැම බීම ටික ලබා දෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි රජයක් හැටියට තීන්දුව අරන් තියෙනවා. ඒ වගේම සුරැසල් සම්පූර්ණ වහලා තියෙනවා. අත්යෙන් දෙනකම් කිසිසේත්ම යුතුයකම් ඉඩ දෙන්නේ නැහැ. ඒ තීන්දුව රාජ්‍ය අරන් තියෙනවා. ඒ වගේම ගුවන් හමුදා විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සංචාර සීමා කඩ කරන්න පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරනවා. ඒ නිසා දැන් වෙද්දී අපේ ජනතාව ඉතාමත් විනයකරුක ගොඩාක් දුරට කටයුතු කරගෙන යනවා. ඊළඟට අපේ රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමාම විශාල වශයෙන් දැනුවත් කෙරුවේ සමහර වාහනවල වෛද්‍යවරුන්ගේ ඒ අවශ්‍ය කරන ලාංඡන ගහගෙන සමහර වාහන යනවා කියලා ඒ ගැන උපරිම පරීක්ෂා කරන්න කියලා පොලිස්පතිතුමාට නියෝග කෙරුවා අතිගරු ජනාධිපතිතුමා. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබ වැරදි වැඩ කරන එකෙන් වැළකීලා මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න හැම ජන කොටසකින්ම හැම පුද්ගලයෙක්ගෙන්ම පුරවැසියෙක්ගෙන්ම අපි රාජ්‍යයක් හැටියට ඉල්ලනවා උපරිම සහයෝගය අපිට ලබා දෙන්න රාජ්‍යයක් හැටියට ඔබ රකින්න ගන්න පුළුවන් නිවැරදි තීන්දුව අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය ඔබ වෙනින් ගන්නවා කියන එක මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන්නේ මතක් කරනවා. සංචාරකතුමා සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. කර්මානාගමනයේ ජොන්සන් ප්‍රමුඛතුමනි යුදහම්දපතුමා ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ශරද සිල්වතුමනි ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති අධිචාරකතුමා ඇතුළු සියලුම ජනමාධ්‍යවේදීන්ගේ අවසරයි. මම පළමුවෙන්ම මේක අවස්ථාවක් කරගන්නවා සංචාරක සීමා පවත්වපු පහුගිය දින කිහිපය තුළ වගකීමෙන් කටයුතු කරපු මේ රටේ ජනතාවට ස්තුති කරන්න. මොකද මේ કોઈ වසංගතය පිළිබඳව බැලෑරුම්කම් අවබෝධ කරගෙන පොලිසියට හා හමුදාවට සහයෝගය ලබා දෙමින් වෛද්‍යන්ත උපදෙස් පිළිබඳව කටයුතු කිරීම මේ රටේ සියලු දෙනාගේම වගකීමක්. ඒ වගකීම ඉටු කරපු සියලු දෙනාට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම සංචාරන සීමා ලිහිල් කරත් හෙට දවසේ අපි ඉල්ලීමක් කරා විශේෂයෙන්ම අද පවත්වපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වපු කොවිඩ් කමිටු රැස්වීමේදී සංචාරක සීමා ලිහිල් කරා සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි ඒ සීමාවන් කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණාව පැහැදිලි කරා.
විශේෂයෙන්ම හෙට දවසේ වාහන වලින් ගමන් කිරීම තහනම් කරා වගේම හෙට දවසේ විවෘතව තබන්න පුළුවන්කම තියෙන්නේ සිල්ලර වෙළසල් ඖෂධ සල් මාළු මස් එළවලු පළතුරු සහ බේකරි වෙළඳ නිෂ්පාදන වෙළඳසල් වලට පමණයි හෙට දවසේ විවෘත කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා හෙට දවසේ මේ ස්ථානවලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යනවා නම් පවුලකින් එක්කෙනෙක් බැගින් යන්න වැඩියෙන් ගිහලා ගැවසෙන්න එපා. ඒක අපි මෙතෙක් මේ දවස් 3-4 කරපු දේ වතුර යාමක් සිද්ධ වෙනවා. අපි එකට එක්කහුව වෙන්න පටන් ගත්තා. ඒ වගේම බඩු බෙදා හැරීම පිළිබඳව ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවෙන් මේ වෙනකොට සෑම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය කමිටු මැදිහත් වෙලා ඒ ගමේ සිල්ලර වෙළඳසැල් දෙකක් හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම් හරහා එවට ඒ කඩ විවෘතව තබන්න නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගම්වල බෙදා හරින්න ජංගම රත සඳහා ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සීමා වෙන විදියට එහෙම නැත්නම් ග්‍රාමීය කමිටු ඒ බල ප්‍රදේශයට සීමා වෙන පරිදි අවසර පරිදිලා තියෙනවා. ඒ අයට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඉදිරි දින කිහිපය තුළ. ඒ කටයුත්ත කරන්න ඉඩ දෙන්නේ අර අපේ සීමා සංචාර සීමා ලිහිල් කරන දවස් වලට තදබදේ අඩු කර ගැනීම සඳහා තමයි ඒක කරන්නේ. ඒ කටයුතු කරද්දී සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කටයුතු කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. අපි දන්නවා දින 14ක් 15ක් රටක් වහලා තියෙනකොට ඒකෙන් ඇති වෙන්න පුළුවන් සමාජීය ගැටලු පිළිබඳව ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී සාකච්ඡාවට ගැනීම. විශේෂයෙන්ම එදිනෙදා රැකියාවක් කරන යම් මුදලක් උපයාගෙන ජීවත් වෙන ජනතාවට මේ වහලා තිබීම හරහා ඒ අයගේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ජනාධිපති කාර්ය සාධක බලකායට ඒ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා ක්‍රියාත්මක කරන්න කියන උපදෙස් අද රැස්වීමේදී දුන්නා. ඒ පිළිබඳව වාර්තාව හෙට දවසේ වෙනකොට ජනාධිපතිතුමාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපනයන සම්බන්ධව මේ වෙනකොට ඒ අපනයන සඳහා විවෘත කරලා තියෙන කර්මාන්ත ශාලාවල සේවකීන්ට ඒ ස්ථාන වලට යන්න පුළුවන්. ඒකට BOI එකේ අනුමැතිය ලැබිලා තියෙනවා නම් එයාගේ නාම ලේඛන වලට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ අර මොනවා හරි විමසීමක් කරන්න ඕන නම් BOI එකේ DGට කතා කරලා ඒ තොරතුරු ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ වගේම වැඩිම විශේෂ අවධානයක් වුණා මේ වෙනකොට ගෝවි නිෂ්පාදන. එළවලු ඒ කඩාගලු මේක පාලනයලනවා. ඒ වගේම මත්ස්‍ය ඒ වගේ දේවල් විකිණීම සඳහා බලපත්‍ර හෝල්සේල් යනවා නම් ඒකට බලපත්‍ර අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා මහින්දානන්ද අලුත්කමගේ ඇමතුමාටත් ශවෙන් අපේ ශෂෙන් රාජපක්ෂ ඇමතුමාටත් ඒ විෂය බාර ඇමතිවරුන්ට ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒ දිසාපතිවරු හරහා අනෙක් දිසාපතිවරුත් එක්ක සාකච්ඡා කරලා ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී කටයුතු කරන්න කියන එක ඒ උපදේශ ලබා දෙන්න කටයුතු කරා. ඒ නිසා මම අපි විශේෂයෙන් ඉල්ලනවා හෙට දිනේ නිවසින් බැහැර යනකොට හැඳුනුම්පත් අවශ්‍ය නැහැ. හැබැයි ගෙදරකින් එක්කෙනෙකුට පමණක් තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. රාජ්‍ය අංශයේ කටයුතු කරන අයට ඒ ආයතන ප්‍රදානී අවශ්‍යතාවය අනුව තමයි කැඳව ගන්න. හැබැයි පුළුවන් තරම් කැඳවීමෙන් වැළකීන්න කියන තමයි අපි ඉල්ලීමක් කරන්නේ. ඒ වගේම හෙට දවසේ 31 වෙනිදා ඒ වගේම ලබන මාස 4 වෙනිදා සංචාරන සීමා ලිහිල් කරන්න අද දිනේ යෝජනා වුණා. ඒ කටයුතු ලිහිල් කරනවා කියන්නේ ඊට බහැලා පාටි දාන්න උත්සව තියන්න සෙනගේ එකහුව වෙන්න නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා විතරයි මේ අවස්ථාව දෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාගෙන් අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාව ඉල්ලනවා පහුගිය දින කිහිපය වගේම ඉතිරි දවස් කිහිපය තුල ඔබතුමාලගේ සහයෝගය ලබා දෙන්න ඔබතුමාලගේ ළඟම ඥාතීන්ව අමුදරුවන්ව ඥාතීන් ආරක්ෂා කරගන්න අපි සියලු දෙනාම වගකීමෙන් කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් සියලු දෙනාම කටයුතු කරන්න කීමෙන් මම අවසන් කරනවා.
අද දිනේදී මෙවන් සාකච්ඡාවක් පැවැත්වීමට හේතු වූයේ විශේෂයෙන්ම අද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකාය ඒ වගේම විශේෂ භාර අමාත්‍යවරුන් විශාල පිරිසක් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියෝජනය කරමින් සහභාගී වුණා ජනාධිපතිතුමාගේ කාර්ය සාධක බලකාය රැස්වීමට. මෙහිදී දැනට පවතින මේ තත්ත්වය සහ ඉදිරියට පැවැත්විය යුතු තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් කරනු ලැබුවා. ඒ අනුව තමයි අද දිනේදී තීරණයක් ගන්න ලැබුවේ. දැනට පනවා තිබෙන අද අපි කතා කරන 24 වන සඳුදා මේ දවසේ අපි දැනුම් දෙනවා. හෙට දිනේ වෙනකන් අපි 21 වන සිකුරාදා රාත්‍රී 11ට පනවන්නට යෙදුණු මෙව සංචාරන සීමාවන් හෙට එනම් 25 වන අඟහරුවාදා උදෑසන 4ට ලිහිල් කිරීමක් කරනවා. ලිහිල් කිරීම කියන වචනේ තාමත් වැදගත්. ඉවත් කිරීමක් නොවේ ලිහිල් කිරීමක්. එම ලිහිල් කිරීම හෙට 25 වන දින රාත්‍රියේ 11ට නැවත ඉවත් කරලා එය 31 වන සඳුදා දින උදෑසන 4 දක්වා සංචාරන සීමාවන් මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අපි ක්‍රියා කරනු ලබනවා. ඒ අනුව 31 වන දින සඳුදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන එම සංචාරන සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට 4 වන සිකුරාදා උදෑසන 4 දක්වා බලපෑත්වීමට කටයුතු කරලා තිබෙනවා. එම 4 වන සිකුරාදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන සංචාරන සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට නැවත ලබන මාසේ 7 වන ඒ කියන්නේ ජූනි 7 වන සඳුදා උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වීමට කටයුතු මේ වනට කටයුතු කරලා තිබෙනවා. මෙහිදී අපි ජනාධිපතිතුමා දැන්වූ පරිදි ඒ වගේම අපගේ අමාත්‍යවරුන් දෙදෙනා මේ දක්වා දැන්වූ පරිදි මේ සංචාරන සීමාවන් ලිහිල් කිරීමක් මිස සංචාරන සීමාවන් ඉවත් කිරීමක් නොවන බව දැනගත යුතුව තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ දැන් 21 වෙනි දිනට සමහර රටේ ජනතාව 25 වන දින දක්වා පමණක් තමුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ලබා ගන්න ඇති. ඉතින් ඒක තමයි හෙට දිනේදී ඩීල් කරන්නේ. දැන් වූ පරිදි අපි රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා ඔබ දැක්වූ සහයෝගයට. රටේ විශේෂඥවරුන්, වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥවරුන් සහ අනිකුත් සියලුම කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මේ තීරණ ගනු ලැබුවේ. මේ අනුව මෙවැනි සංචාරන සීමාවන් පනවමින් රටේ දැනට පවතින මේ කොවිඩ් වාතාවරණය මේ අනුව යම්කිසි ආකාරයක දැනටත් වඩා පාලනය කරගෙන රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ දේ කරනු ලැබුවේ. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී ලබා දුන් මේ 25 වන හෙට දින 31 වන සඳුදා දින ඒ වගේම ජූනි මාසේ 4 වන විශේෂයෙන්ම 4 වන සිකුරාදා මේ සංචාරන සීමාවන් ඉවත් කිරීමේදී ඇමතිතුමාලා දැන්වූ පරිදි එක් නිවසකින් එක් පුද්ගලයෙක් පමණක් ඔබට ඔබගේ ළඟම තමුන්ගේ නිවසට ළඟම තිබෙන ස්ථානයෙන් මේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබා ගැනීමට කටයුතු කරනවා මිසක් වෙනත් ප්‍රදේශයකට තැනකට ගිහිල්ලා මෙවැනි තත්ත්වයක් කර ගැනීම කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ කරන්නට ගියොත් අපි මේ දින ගානක් දාන්න යෙදෙන සංචාරන සීමාවල ප්‍රතිඵලයක් නැති වෙන්න වෙනවා. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් විශේෂයෙන්ම දන්වා තිබෙනවා ඒ ප්‍රදේශවල ආහාර සහ ඖෂධ සඳහා විවෘත වෙන කඩසාප්පු මොනවාද යන්න. වෙන කිසිදු කඩයක් එමතුමා කිව්වා වගේ විවෘත කරන්න හැකියාවක් නැහැ. මේක ආහාර සහ විශේෂයෙන්ම ඖෂධ සඳහා පමණක් විවෘත වන්නේ. එහිදී මෙම කඩසාප්පු නම් කරන ලද කඩසාප්පු වලින් ගිහිල්ලා පයින් ගිහිල්ලා ඉතාමත් කෙටි දුරකින් ගිහිල්ලා ගන්නවක් නිසා
වාහන වලින් ගමන් කරන්න එපා කියන එකයි අපි තාමත් ඕනකමින් රටේ ජනතාව ඉල්ලා සිටින්නේ. මේ වන විටත් සමහර ග්‍රාම සේවක වසම් හුදකලාවකට ලක් කරලා තිබෙනවා. මේ හුදකලා භාවයන් සම්බන්ධව අද සන්ධ්‍යා භාගයේදී රටේ මෙතෙක් හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශ යම් කිසි ප්‍රමාණයක් හුදකලා භාවයේ ඉවත් කිරීමට කටයුතු කරනවා. මෙවැනි හුදකලාවට ලක් කරලා තිබෙන ප්‍රදේශවල ජනතාවට මේ ආකාරයෙන් එළියට එීමට හැකියාවක් නැහැ. මන්ද එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සිටින බවට තහවුරු කරගෙන ඉඳලා ඔවුන්ට අනිකුත් ජනතාව සමග එකතු වීමට හැකියාවක් නැහැ. ඉතින් අපි හිතනවා රටේ ජනතාව මේ ඉදිරි කාලෙදී විශේෂයෙන්ම කොවිඩ් පාලනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම ලබා දුන් විශේෂඥ දැනුම අනුව ගත් තීරණයක් අනුව ඔබ ශ්‍රී ලංකා වාසී ජනතාව මේකට සහාය දක්වලා ඉදිරි දින කීපයේ ඒ කියන්නේ ලබන මාස 7 වෙනිදා දක්වා දින මැදින් දින 3ක් හෙට 31 සහ 4 දිනයන් වලදී ඉවත් කරන අරුණම සංචාරන සීමාවන් සම්පූර්ණයෙන් බලපැවැත්වෙන හින්දා නිවෙස් වලට වෙලා තමු හැම පුද්ගලයෙක්ම කාලය ගත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි හමුදාපතිතුමනි මම නියෝජ්‍ය පොලිස්පතිතුමාට යොමු වෙන කලින් ඔබතුමාට මේ අර වහලා තියෙන ඒවා ගැන කතා කරන නිසා කුලී රථ සේවා පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා අහනවා. කුලී රථ ඒ කියන්නේ ආයකට යනවා. දැන් මෙහෙමයි අපි පාරේ වාහන වලට යන්න එපයි කියන එකයි මේවා කරලා තිබෙන්නේ. නමුත් මේ කඩවලට අමතරව අතිගරු ජනාධිපතිතුමා අමාත්‍යවරුන් විශේෂ අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නා. විශේෂම ජංගම සේවාවන් තුලින් තමුන්ගේ නිවසටම ආහාර පාන ලබා දෙන ක්‍රමවේදයක්. මේක අලුත් දෙයක් නෙමෙයි මේ රටේ ජනතාවට. ප්‍රථම අධීරයේදීත් අපි COVID-19 සඳහා ප්‍රථම කාලේ මාර්තු 11 සහ අප්‍රේල් 31 වෙනිදා වූ කාලපරාසය තුලදී අපි මේ දේ කරුණු ලැබුවා. ඒ අනුව විශේෂයෙන්ම දිරිගන්නනවා ශ්‍රී ලංකාවේ මේ ජංගම ආකාරයෙන් නිවෙස් වලට ගිහිල්ලා බඩු විකුණන ඒ කියන්නේ ආහාර පාන විකුණන අයවලුන්ට මෙහිදී සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ජනතාවට ඒ සහයෝගය නැත්තම් ලබා දෙන්න කියන එකත් මේ අවස්ථාවේ ඉල්ලනවා. කුලී රථ අරගෙන කුලී රථ යන්නේ සාමාන්‍ය වෙන දේවල් වලට. නමුත් මම හිතන්නේ මේ අවස්ථාවේදී කුලී රථයක් යම්කිසි පුද්ගලයෙක් භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ නැත්තම් යම්කිසි පාරක එළවලු හරි මාළු හරි ඒ වගේ දෙයක් විකුණන්න අරන් යනවා නම් එවැනි තත්ත්වයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් හැකිතාක් දුරට අනවශ්‍ය ගමන් බිමන් සහ වාහන විශේෂයෙන්ම අතිගරු ජනාධිපති උපදෙස් ලබා දුන්න පොලිස්පතිතුමාට ප්‍රසන්න රණතුංග මහත්මයා කිව්වා වගේ මේ පාරේ වාහන ගමන් කිරීම හැකිතාක් දුරට අවම කරන්න ඕනේ. ඒ අත්‍යවශ්‍ය සේවාවන් වලට යන අයවරුන් අරුණකොට වෙනත් කට්ටියට පාරේට මේ වාහන වල ගමන් කිරීමට හැකියාවක් නැති බවත් දන්වා සිටු ලබනවා. තවත් තියෙන හමුදාපතිතුමනි මේ සම්පකාර සහ බැංකු සේවා පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඔව් බැංකු සේවාවන් සමහර දේවල් පවත්වාගෙන යන්න වෙයි. අපි දන්නවා මොකද නැත්තම් සමහර මේ දවස්වල වැටුප් ලැබීමට තිබෙන නියමිත කණ්ඩායම් සිටිනවා. ඒකට ඒ ගන්න සමහරට වැටුප් වැටෙන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් තිබෙයි. නමුත් මෙහිදී අවම ආකාරයෙන් බැංකුවක් යම්කිසි ආකාරයෙන් විවෘත කරනු ලබනවා නම් එහි අවම සේවක සංඛ්‍යාවක් සමග ඒ පවත්වාගෙන යා යුතුයි. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ සඳහා ඒ අවස්ථාව ලබා දෙනවා. නමුත් මේ සියලුම කණ්ඩායම් ඒ කියන්නේ මේ ශාඛාවේ ඉන්න සියලුම අරගෙන නෙමෙයි අවම සංඛ්‍යාවකින් ඒ කියන දිනේට විවෘත කිරීමට හැකියාවක් තිබෙනවා. සත්වස සහ සම්පකාර මොනවද නැරලා තිබෙන්නේ? සත්වස සහ සම්පකාර සත්වස සමුපාකාර විවෘත කරනු ලබනවා. ඒ දිනයන්දී විශේෂයෙන්ම ඊට අමතරව සත්වස සහ සමුපාකාර කඩේ අනිත් දවස් වලට ඒ කියන්නේ මේ ලිහිල් කරන නැති දවස් වලට සමහර වෙලාවට විවෘත කරගෙන එමාගින් ජංගම සේවාවන් වලට සපයීමට ආහාර ද්‍රව්‍ය සැපවීමට කටයුතු කරන්න අවසර ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ සම්පාකාර ලංකාවේ පිහිටා තියෙන සිවිල් සම්පාකාර වලින් ඒ ආකාරයෙන් රටේ ජනතාවට ජංගම ක්‍රමවේදයකට ආහාර සැපීමට උන්ට විවෘත කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. හරි. සංචාරක මහත්මයාගෙන් අහනවා එයාපෝට් වහලාද කියලා. මේ වෙනකොට ලංකාවට සංචාරකයන් හෝ කිසිම මගියෙකුට ලංකාවට එන්න බෑ. ඒක 31 වෙනිදා වෙනකන් අපි දාලා තිබ්බා. ඒකේ මට්ටමෙම තියෙනවා. ඉදිරියට මේක දීර්ඝ කරනවාද කියලා තීන්දුව කරන්න වෙන්නේ ඉස්සරහට අපි ගන්නා සාකච්ඡාවලින් අනතුරුයි කියන එක මතක් කරගන්න ඕනේ. හරි. අපි නියෝජ්‍ය පොලිස්පතිතුමාට වෙනවා
සුබ සන්ධ්‍යාවක් හැම දිනකටම මම හිතන්නේ ගරු ඇමෙතුමාලා දෙපළත් යුදම්දා පෙතුමත් පැහැදිලි කරා අද දින අතිගරු ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී සඳහන් කළ සියලුම කාරණා ඒ වගේම පොලිසිය පාර්ශවයෙන් තියෙන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්නේ. ඒතර ඒ කිව්ව ආකාරයටම යම්කිසි කෙනෙකුට තමුන්ගේ නිවස තියෙන මොන ප්‍රදේශයේද ඒ ප්‍රදේශයට තියෙන ළඟම පාරිභෝගික සේවා ආයතනය වෙත පැමිණීමට හැකියාවක් තිබෙනවා. ඒ පාරිභෝගික සේවා ආයතනය වෙත පැමිණෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීමට පමණයි. මේක තමයි අපි නිර්ණායකය කරගන්නේ. එතකොට එහෙම නැතුව වෙනත් ආකාරයේ කටයුතු වලට පැමිණෙන්න බෑ. එතකොට ඒ අනුව ඒ අත්‍යවශ්‍ය ආහාර සපයන වෙළඳසැල් යම් ක්‍රමයකට විවෘත වෙනවා. ඒ ප්‍රාදේශීය මට්ටමින් ගරු ඇමතුමාලා කියපු පරිදි යම් ක්‍රමවේදයකට ඒ විවෘත වෙන වෙළඳසැලට යන්න පුළුවන්. ඒ හැරෙනකොට වෙනත් කිසිම ආකාරයක වෙනත් වෙළඳසැල් වෙදිපිලි කඩසාප්පු එවැනි සාමාන්‍ය පරිදි සිදුවන වෙළඳසැල් විවෘත වෙන්නේ නැහැ. දැන් අපි මීට සතියකට ඉස්සෙල්ලා ප්‍රකාශයටපත් කරලා සංචාරන සීමාවක් ඒක ඊට පස්සේ අපි ඉවත් කරා. ඒ ඉවත් කරාට පස්සේ සුපුරුදු පාදී සියලුම කඩසාප්පු විවෘත වුණා. නමුත් හෙට දිනේදී ඒ ආකාරයට විවෘත වෙන්නේ නැහැ. මේ විවෘත වෙන්නේ විශේෂයෙන්ම බේකරි, මාළු, එළවලු, සහල්, සිල්ලර බඩු, ආහාර පාන, මස්, කුළු බඩු මේ ආදී යම්කිසි ආකාරයකින් අලෙවි කරන වෙළඳසැල් තියෙනවා නම් ඒවා යම්කිසි ක්‍රමවේදයකට ඒ ප්‍රදේශයට අදාළව විවෘත වෙනවා. ඒතර ඒ සඳහා පැමිණෙන්න පුළුවන් තමුගේ ළඟම තියෙන ස්ථානට පමණයි. ඒ නිසා ඔබගේ හැඳුනුම්පත අරගෙන එන්න. නමුත් හැඳුනුම්පතේ අංක ක්‍රමය නෙමෙයි භාවිතා වෙන්නේ. යම් විදියකට පැමිණෙන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙනවා පොලිසියට යම් අවස්ථාවකදී ඔබ ඒ ප්‍රදේශයේ తాවකාලිකව ස්ථිර පදිංචිකරුවෙක්ද කියලා බලා ගන්න. පයින් පාගමනින් නුවත් ඔබට ගමන් කරන්න බෑ ඔබේ සීමාවෙන් පිටතට. මොකද එහෙම නැත්නම් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි සංචාරන සීමාවන් පැනවීම ඵල රහිත වෙනවා. එක්කෙනෙක් හරි කණ්ඩායමක් හරි මේවට පටහැනිව කටයුතු කළොත්. ඒ ගැන පොලිසිය සොයා බලනවා. ඒ වගේම වාහනයකින් පැමිණෙන්න බෑ කිසිවෙකුට, යතුරු පැදියකින් පැමිණෙන්න බෑ, ත්‍රිරෝද රථයකින් පැමිණෙන්නත් බෑ, පාගමනින් ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට දැන් සමහරලාවට මාධ්‍යෙන් අහන්න ඉස්සෙල්ලා මම මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. සමහරලාවට ආයි එක ගෙදරක කවුරු හරි ඇවිද ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයා විතරක්ම ඉන්නවා නම් මොකද කරන්න කියලා. ඒ වගේ අවස්ථාවලදී අපිට විශේෂ ක්‍රමවේදයක් යටතේ ඒ සහන සලසලා අපිට මැදිහත් වෙලා ක්‍රියා කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා බොහෝ දෙනෙකුට ඇවිදගෙන ඉන්න පුළුවන් 99 දෙනෙකුටම. ඒ සුවිශේෂ අවස්ථාවක් තිබුණොත් අපි ඒකට කටයුතු කරනවා. ඒකම වාහන කිසිම අවස්ථාවක ගාල් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා මාර්ගයේ හෝ මෙම වෙළඳසැල් තියෙන තැන්වල සුපිරි වෙළඳසැල් තියෙන තැන්වල වාහන පාකින් නැත්නම් ගාල් කිරීම සපුරා තහනම් වෙනවා. සියලුම පොලිස් නිලධාරීන්ට ඒ ගැන උපදෙස් දීලා තියෙනවා. හෙට දිනේදී වාහන ගාල් කරන්න බෑ. එහෙම ගාල් කරන වාහනයක් තියෙනවා නම් ඒක අත්‍යවශ්‍ය සේවාවකට සම්බන්ධ වාහනයක් වෙන්න ඕනේ. නැත්නම් මේ අවසරගත ඩිලිවරි සේවාවකට සම්බන්ධ වාහනයක් වෙන්න ඕනේ. ඒ හැරෙන්න වාහන ගාල් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ වාහනවල එන්න එපා. ත්‍රිරෝද රථයක යතුරු පැදියක ගමන් කරන්න එපා. පාගමනින් ළඟම තියෙන තැනට ගමන් කරන්න. ඒකම විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. ගරු ඇමතුමා සඳහන් කරපු පරිදි මේ වෛද්‍යවරුන්ගේ ලාංඡන සහිතව වෛද්‍යවරුන් මුවා වෙන්නේ නැත්නම් වෙනත් අත්‍යවශ්‍ය සේවාවල ආකාරයට යම් පුද්ගලයන් තමුගේ වාහනයට ලාංඡන සවි කරගෙන ගමන් කරන බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ තොරතුරු ගැන විශේෂ කණ්ඩායම් වල පරීක්ෂණ පවත්වනවා. ඒ නිසා වෛද්‍යවරයෙක් වුණත්, සෞඛ්‍ය සේවාවේ වුණත්, වෙනත් අත්‍යවශ්‍ය සේවාවක වුණත් ඔබව නවත්වලා පොලිස් නිලධාරියෙක් මේ ගැන පරීක්ෂා කළොත් ඔබ නිවැරදි නියම වෛද්‍යවරයෙක් නම් ඔබට හිරිහැර කරන්න, අපහාසයක් කරන්න, අපහසුතාවයකටපත් කරන්න නෙමෙයි මේ පරීක්ෂා කරන්නේ. ව්‍යාජ පුද්ගලයෝ අඳුනගෙන ඔවුන් අත්අඩංගුවට ගන්න, ඔවුන් නීති ඉදිරියට ගෙන්නේ. ඒ නිසා ඔබ යම් කිසි අවස්ථාවකදී නවත්වලා යම් සහතිකයක් හැඳුනුම්පතක් ඉල්ලා සිටියොත් කරුණාකරලා ඒක ලබා දෙන්න. ඒ ඔබට කරන ප්‍රමාද කිරීමක් අවමානයක් කියලා හිතන්න එපා. ඔබගේ නම වෛද්‍යවරුන්ගේ ලාංඡනය භාවිතා කරලා වෙනත් ලාංඡන භාවිතා කරලා අවභාවිතා කරමින් කටයුතු කරන කණ්ඩායම් සෙවීමටයි එවැනි කටයුතු සිදු කරන්නේ. ඒ වගේම ඔබ නිවසින් පිටත් වෙලා යනකොට අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක තව ගෙදර අල්ලපු ගෙවල් කීපයක් එක්ක කණ්ඩායමක් හැටියට එකට වෙළඳසැලට යනවා නම් ඒත් මේ සංචාරන සීමාවෙන් වැඩක් නැහැ. ඒ නිසා ඔබ ගමන් කළ යුත්තේ හුදකලාව. එහෙම පයින් ගමන් කිරීමේදී කණ්ඩායම් හැටියට යනවා නම් ඒ ඇයට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා.
මේ අද උදෑසන 6 වෙනි අවසන් වෙච්ච පැය 24ක කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කරපු 636 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. සාමාන්‍යයෙන් රට විවෘත වෙලා තියෙන අවස්ථාවකදීවත් ඔක්තෝබර් මාසේ 30 වෙනිදා මේ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කරපු දවසේ ඉඳලා අද වෙනකම් මෙතරම් පිරිසක් අත්අඩංගුවට අරගෙන නැහැ. නමුත් රට වැහිච්ච දවසේ මෙතරම් ප්‍රමාණයක් අපිට අත්අඩංගුවට ගන්න උනේ අපිට දඩ ගස්සන්න උසාවි වලට ගෙනියන්න නෙමෙයි. නමුත් ඒ නීති කඩ කරපු විදිහ. ඉතින් හෙට දිනේ ඒ වගේම ලබන 31 වෙනිදාත් 4 වෙනිදාත් මේ නීති ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන්නේ ඔබේ යහපතට, රටේ යහපත සඳහා. ඉතින් මේ කාරණා ගැන මතක තබා ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල තියෙන වතු ආශ්‍රිතව ඉන්න අපේ සහෝදර ජනතාවට අපි මතක් කරනවා. ඒ වගේම තට්ටු නිවාස ආශ්‍රිතව ඉන්න ජනතාවට මතක් කරනවා. නිරෝධායන රීති කඩවන ආකාරයෙන් පෙර අවස්ථාවලදී හැසිරුණා. නමුත් ඊයේ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන කරපු මෙහෙයුම්වලදී ඔවුන් ඊටාම හොඳින් සංචාරන සීමාවලට අනුගතව කටයුතු කරනවා කියලා අපිට වාර්තා වුණා. 4 දෙනෙක් පමණයි අත්අඩංගුවට ගත්තේ. ඉතින් මේ කාල පරිච්ඡේදයේ ඉදිරියට මේ 7 වෙනිදා දක්වා තියෙන කාල පරිච්ඡේදයේ ඔබ ඊටාම සංසුන්ව අපි දන්නවා තට්ටු නිවාසවල ඉන්න අයට, මහල් නිවාසවල ඉන්න අයට ඉඩ කඩ ප්‍රශ්න තියෙනවා, අපහසුතාව තියෙනවා, ඒවා නොදන්නව නෙමෙයි. නමුත් මේ දින 10කට 14කට ආසන්න කාලය තුල දින 10කට ආසන්න කාලය තුල එම සංචාරන සීමාවලට අනුගත වෙමින් කටයුතු කරනු ඇතයි කියලා අපි විශේෂයෙන්ම විශ්වාස කරනු ලබනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා යුද හමුදාපතිතුමා කිව්ව ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ත්‍රිරෝධ රථ කුලී රථ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ෆාමසි විවෘත වෙලා තියෙනවා මේ කියපු වෙළඳසැල් වලට අමතරව. ඒ වගේම ඔබට යම් කිසි අවස්ථාවකදී රෝහලකට යන්න අවශ්‍ය නම් ගර්භණී මාතාවකට, ළමයෙකුට, හදිසි අසනීපයකට ඔබේ වාහනේ හෝ එවැනි කුලී රථයක් යොදාගෙන ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කිසිම අවසර පත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ. බාධාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා පොලිසියත් ත්‍රිවිධ හමුදාවක් අපි විශේෂයෙන්ම හෙට දිනේදී වැඩිපුර මාර්ග බාධක වලට, සංචාර වලට යොදවනවා. ඒ වගේම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීනුත් අපි යෙදවීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඊයේ දිනේදී ඉංගිරිය පොලිස් වසමේදී සබරගමු සහ බස්නායක පළාත් මායිමේදී වාහනයක් පරීක්ෂා කළා. ਉਹ ඒ රියදුරා ඊටාම ඉක්මනින් මට යන්න ඕනේ කිව්වා බෙහෙතක් අරගෙන කිරියල්ල ප්‍රදේශයට. හොරණින් ඉඳලා ගමන් කරන්නේ. ਉਹ බෙහෙත් තුණ්ඩුවක් පෙන්නුවා වෛද්‍යවරයෙක්ගේ. ඒ වගේම බෙහෙත් පෙන්නුවා. නමුත් සැකෙහිදිච්ච පොලිසිය පරීක්ෂා කිරීමේදී ඒ මුවාවෙන් ඔහු කර තිබුණේ කුඩු ප්‍රවාහනය කිරීම, හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය, ඒ වගේම අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගනු ලැබුවා. මේ නිවැරදි පුද්ගලයන්ට එරෙහිව ඉතා දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සංචාරන සීමා භාවිතා කරලා නීති විරෝධී ක්‍රියාකාරකම් වල යෙදෙනවා. මේ ටික තමයි විශේෂයෙන්ම පොලිසිය පාර්ශ්වයෙන් කියන්න තියෙන්නේ. වාහන වලින් ගමන් කරන්න එපා, පයින් ගමන් කරන්න, වාහන පාක් කරන්න, ගාල් කරන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ නිසා පස්සේ කියන්න එපා හෙට ඇවිල්ලා මම වාහනේ ආවේ දාන්න තැනක් නැහැ කියලා. පයින් ගමන් කරන්න. නමුත් විශේෂ අවශ්‍යතා තියන අය වුණොත්, ආබාධ තියන අය වුණොත් ඒ අයට අපිට වෙන විශේෂ ක්‍රමවේදයකට නිවසටම ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී සමහර අය අද දින වෛද්‍යවරුන් ප්‍රකාශ කරේ රැස්වීමේදී මේ එකම ග්ලව්ස් එක භාවිතා කරලා හැමෝටම ආහාර බෙදනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ තත්ත්වයක් ඒ ඩිලිවරි සේවා පවත්වාගෙන යන අය මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඒව කටයුතු කරන්න ඒවැ අයිතිකරුවන් කළමනාකරුවන් කටයුතු කරන්න අවශ්‍යයි. ATM යන්ත්‍ර වලට යන්න පුළුවන්ද? සුපිරි වෙළඳසැල් අරලාද කියලා. ඔව්. මම හිතන්නේ ඉදාමදාපෙත්තුමාක සුපිරි වෙළඳසැල් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් හෙට දවසේදී නිවසින් එළියට යනකොට තමුගේ ළඟම ATM යන්ත්‍රයක් තියෙනවා නම් එතෙන්ට ගමන් කිරීම පිළිබඳව මම හිතන්නේ ප්‍රශ්නයක් නැති වෙයි. නමුත් එහිදීත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න අවශ්‍යයි. හරි බොහොම ස්තුතියි. ඉදාමදාපෙත්තුමා අපේ ඉංග්‍රීසි බ්‍රීෆ් එකක් අවශ්‍යයි තියෙනවා අංග සමාපේක්ෂ. Today, this afternoon, there was a conference held presided by His Excellency the President Gotabaya Rajapaksa, especially in regard to the recommendations made by various specialists in the medical fields and also different types of specialists in regard to COVID-19 and how the Sri Lanka should move during this period. During that discussion and the meeting, certain decisions were made, and accordingly this meeting was summoned. And as you know that as of now we have enforced a travel restriction on 21st, the Friday, with effect 11 p.m. This travel restriction will be eased off, not it is totally removed, but will be eased to some extent on 25th, Tuesday, tomorrow,
at 4 a.m. and on the same day tomorrow, with effect 11 p.m., this travel restriction will be enforced until the 31st Monday, 4 a.m. Thereafter, on the 31st Monday, once again this travel restriction will be enforced on the same day, 31st Monday, with effect 11 p.m. and that will continue till the Friday the 4th, 4 a.m. and on the same day, Friday the 4th, 11 p.m., this will be enforced and it will continue till the Monday the 7th, till 4 a.m. in the morning. So as of now, the government of Sri Lanka has decided to have this travel restriction in order to prevent the spread of COVID-19 in Sri Lanka. As we know that we have a situation, and for considering the situation, His Excellency the President and the government of Sri Lanka has decided to enforce these travel restrictions while considering the majority of the people to get their food and medicine. One day, about 17 hours is being given on 25th, 31st and on the 4th. So this is how the travel restrictions will continue in coming days, and we thank the people of Sri Lanka for the great cooperation extended up to now. And especially this is because of the COVID-19, we request the people of Sri Lanka to cooperate with all armed forces and police who are controlling this period during especially this enforcement of travel restriction. So as mentioned, there have been occasions where people are using forged type of identities and trying to move from A to B, and we request that to cooperate with us. In the meantime, there will be on these specific days where the travel restrictions are being eased off, on those days shops, supermarket and pharmacies decided by, especially by the GAs, will be informed, notified in that respective areas, and people are requested to go to the nearest shop or the pharmacy rather traveling to some other area. This travel restriction is eased off in considering people to purchase or buy their food items and medicine, and nothing else. No, bars and other things will not be open, only these two categories will be open. In the meantime, His Excellency the President has given instruction to all the ministers who are involved in trade and commerce and other respective areas, and also the political authority to support, to get food and the essential items through mobile system also. This is not something new to us. We have been practicing this during the first wave of COVID, and we were very successful. So therefore, we believe that if there's a mobile system coming onto your own places, houses or your street, then it will be easy. So we request, and we have given permission for such people to move on roads, especially to take food essential items like that. So therefore, this will be fairly a long days. However, that is why the government has decided to give the travel restriction on 31st 4th. So to cooperate with us, and we believe and we wish that people of this country will cooperate and will assist to prevent the spread of COVID-19 in Sri Lanka. Thank you. මතක් කරන්න ඕනේ මේ මාර්ග සාකච්ඡා යනකොට WhatsApp messages කන්නාවක් ආවා රටේ නොයෙක් ප්‍රදේශවල. ඒක මහත්මයෙක් අහලා තියෙනවා මම තුමා දන්න පුද්ගලෙක්. කිලෝමීටර් 10ක් යන තමයි ATM යන්ත්‍රය තියෙන්නේ කියලා. වාණිජ ප්‍රදේශ. එහෙම ප්‍රශ්නයක් අපේ රජය කවදාවත් මේ රටේ ජනතාවට ඇති කරන්නේ නැහැ. මන්ට ATM යන්ත්‍රයක් ගාවට යන්නේ අවංකව නම්. ඉතින් ඒක ගැටලුවක් නෙමෙයි. ඒක තමයි ඇත්ත තත්ත්වය.
නැතුව මේ ඉර කරලා මිනිස්සු ATM ගන්න සල්ලි ගන්න බැරි කරලා බාණ්ඩ ගන්න යන කියලා කියන ආණ්ඩුවක් නෙමෙයි. ඉතින් ඒක ගැටලුවක් නෙමෙයි. ඊළඟට මේ රජයේ කාර්යාලවල වැඩ කරන අයට ඒ ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය අනුව ඒ කාර්යාලයට ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මුළු රාජ්‍ය කාර්යාලම හෙට සාමාන්‍ය දවසක් වගේ විවෘත කරන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හෝ අමාත්‍යාංශ ලේකම්තුමාට අවශ්‍යව කැඳව ගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙන තව ප්‍රශ්නයක් මේ කන්ස්ට්‍රක්ෂන්. එහෙම නැත්නම් මේ වැඩබිම් වල ඉන්න අයට ආපහු යන්න පුළුවන් කියලා. ඒක ගැටලුවකුත් නෙමෙයි. පොලිසියට කිව්වොත් අහවල් වැඩබිමේ ඉඳලා යන්න කියලා තමන්ට අවශ්‍ය කරන එක ඩෙන්ටිටි එක එහෙම නැත්නම් ඒකෙත් තියෙන ලිපියක් වෙන්න ගන්න පුළුවන් නම් ඒවා ගැටලුවක් නෙවෙයි. දැනටත් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒවා ගැටලුවක් කරගන්න එපා කියන එක අපි මේලාදී මතක් කරනවා. ඊළඟට තව දෙයක් තව WhatsApp එකක් කියලා තියෙනවා මේ රෝහල් වලින් සමහර රෝහල් ප්‍රධානී ඉල්ලීම් කරනවා කියලා රෝහල් වල අඩුපාඩු බර ගණනාවක් තියෙනවා. ඒකට මේ උදව් කරන්න කියලා නැහැ. සාමාන්‍ය ව්‍යසනයක් ආපුවම අපේ රටේ සංස්කෘතිය තමයි අපේ රටේ ජනතාවගේ අපි දැකලා තියෙනවා වතුරක් ආපුවම කොවිඩ් ව්‍යසනයේ තියෙන කොට විවිධ මාධ්‍ය ආයතන වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන්. උගාදුරට අපේ රටේ ජනතාවට උදව් කරනවා. ඒක අපි යුද්ධ වේලාවේදීත් දැක්කා. ඒ නිසා සාමාන්‍ය වෙන දෙයක් තමයි වෛද්‍යවරයෙක් අඳුරනවා නම් සමහරව අහනවා උදව් අවශ්‍ය නම් උදව් මොනවාද ඕනේ කියලා කියන්න කියලා. එහෙම නැතුව රජයට මේ දේවල් සපය ගන්න බැරි තත්ත්වයක් එහෙම ඇති වෙලා නැහැ. ඒක අපි ඊටමත් වගකීමෙන් කියනවා. සමහර අය මේ ලියුම් අරගෙන මේ දේශපාලන වාසි ගන්න බෙදා හැරලා කියනවා මේ රටේ මිනිස්සු කණ්ඩ නැහැ, බඩකින් ඉන්නේ, රෝහල් වලට ඇම්බියුලන්ස් නැහැ, රෝහල් වලට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර නැහැ, මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා වෙලා මේ හරහා දේශපාලනය කරන්න හදනවා. අපි ඊටමත් වගකීමෙන් කියනවා අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසි තුන්දු තීරණ ජනාධිපතිවරයෙක් හැටියට ඒ අවස්ථානුකූලව විශේෂඥයින් සහ විවිධ පුද්ගලයන් එක්ක සාකච්ඡා කරලා එතුමා නිවැරදි තීන්දුව ගන්න. ඒ නිසා මේ වෙලාවට විශ්වාස කරනවා පළවෙනි රැල්ලේ දෙවෙනි රැල්ලේදී එතුමා නිවැරදි තීන්දුව ගත්තා. මේ අවස්ථාවේ අපි විශ්වාසයෙන් කියනවා එතුමා නිවැරදි තීන්දුව ගන්නවා. රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා උපරිම සහයෝගය. ඔබේ ජීවිත බේරා දෙන්න උපරිම සහයෝගය රජයට ලබා දෙන්න කියලා. ඒක ඉතාමත්ම ගෞරවයෙන් අපි ඉල්ලා හිටින්නේ. හෙට දවසේ මේ සංචලන සීමා කරලා තියෙන්නේ ඔබට විරුද්ධව නෙමෙයි. ඔබව ආරක්ෂා කරන්න. මේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය මේ හැම දෙයක්ම කරන්නේ ඔබව ආරක්ෂා කරන්න. රජයේ ජනාධිපතිතුමාත් රජයත් මේ තීන්දුව ගන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න. ඒ නිසා ඉතාමත්ම ආදරෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. අපි හැම වෙලේම මේ රටේ හැම දෙයකට මුණ දීලා ජයග්‍රහණය කරගත්ත ජනතාවක් ඉන්න රටක්. ඔබගෙන් ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ ව්‍යසනයෙන් බේරෙන්න. ලෝකේ ප්‍රබල රටවල් තාමත් බොහොම අමාරුවෙන් යන්නේ. සමහර රටවල් තාම එක වැක්සින් එකක මාත්‍රාවක්වත් දී ගන්න බැරිලා තියෙනවා. කොවිඩ් සම්බන්ධව. දැන් නුවරට අපි ආරම්භ කරන බලාපොරොත්තු වෙන එන සතියේදී ඊළඟට චීනෙන් ලැබිච්ච එක අපි ආරම්භ කරන බලාපොරොත්තු වෙන තවත් දිස්ත්‍රික්ක කුරුණෑගල ඒ වගේම අනිත් ගාල්ල වගේ දිස්ත්‍රික්ක වලට මාතර ඒ නිසා අපේ එකම බලාපොරොත්තු මේ රටේ ජනතාවට වැක්සින් එක ලබා දෙන්න. ඒක තමයි අතිගරු ජනාධිපතිතුමා එකම බලාපොරොත්තු. ඒ නිසා ඒකේ විශ්වාසයෙන් ඉන්න ඒකේ මුල් අවස්ථාවේදී අඩුපාඩු නවක් ඇති වුණා. ඒවා ඊටම ක්‍රමානුකූලව කරගන්න දහස් ගණනක් ගෙනල්ලා පෝලිං ගස්සන්නේ නැතුව ක්‍රමානුකූලව කරගන්න මේ අපි වැඩ පිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒ නිසා මම ඊටමත් ආදරෙන් ගෞරවයෙන් ඉන්නවා. විශ්වාසයෙන් ඉන්න. විශ්වාසයෙන් පළුදු කරගන්න එපා. විශ්වාසයෙන් පළුදු වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රජයක් ඇරෙන ජනාධිපතිතුමාට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඔබගේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාවට, ඒ වගේම පොලිසියට, සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට ඔබගේ කැපවීමෙන් බොහොම උනන්දුවෙන් ඕනකමකින් මේ දිහා බලන්න කොවිඩ් එක හැම දේශපාලන පක්ෂයකට හැදෙන්න පුළුවන්. මේක එක පක්ෂයකට හැදෙන්න ගන්න නෙවෙයි. ඒ නිසා මම බොහොම ආදරෙන් ඉන්නවා දේශපාලන මතිමතාන්තර පැත්තකට තියලා ඔබ ඒවන කමෙන්ට් එකකින් උත්තර කරන්නේ ඔබ මේ රටේ ජනතාව නොමර මරණයට. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඒ නිසා දේශපාලන කරනලාට අපි දේශපාලන කරමු, මැතිවරණ කරනලාට මැතිවරණ කරමු. ඔබගෙන් අපි ඉල්ලීමක් ඉන්නවා ඊටමත් ආදරෙන් ගෞරවයෙන් අපි ඔක්කොම එකතු වෙලා මේකට මුහුණ දීලා රටක් හැටියට මේකෙන් ගොඩෙමු කියන එකයි ඔබගෙන් ඊටමත් ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා හිටින්නේ. අද දවසේ අපි ප්‍රසන්න රන්තුන් ඇමතුමාට ඒ වගේම යුද හමුදාපතිතුමාට අපි නියෝජ්‍ය පොලිස්පතිතුමාට අපි මේ ලාදී අපි ස්තුතිය පුද ගන්නවා.